සියලුම දෙනාට ආයුබෝවන්. කොහොමද හේතුවතුනි සැපසනීප නිරෝගී භාවය ජීවිතයට තව තවත් වැඩි වැඩියෙන් ලැබේවායි කියලා මේ උදෑසනම අපි ප්‍රාර්ථනා කරනවා. ලෝකයේ අනිත් හැම රටක්ම නිරෝගී භාවය පිළිබඳව තමන්ගේ සෞඛ්‍යය පිළිබඳව වැඩි වැඩියෙන් හිතන කාලයක්. ඒ නිසා අපේ ජීවිතවලට හොඳ සෞඛ්‍ය පුරුදු කිහිපයක් පහුගිය දවස්වල අපි එකතු පහදු කරගත්තා. ඒ දේවල් පවත්වාගෙන යන්න උත්සාහ කරමු. එක්තරා විදිහකින් මේ වසංගත තත්ත්වය මුළුමනින්ම පහව ගිහිලා නැතිවීමත් අනිත් එක කොහොමත් ඒ සෞඛ්‍ය පුරුදු අපේ ජීවිතවලට වඩා වටිනාකමක් තියෙන නිසා ඒ සෞඛ්‍ය අවතුම් පැවතුම් අපේ ජීවිතවල තියාගන්න අපි උත්සාහ කරමු. දැන් COVID-19 ගැන කතා කරලත් බෑ කතා නොකරත් බෑ. ඒ වගේ තත්ත්වයක තමයි අපි විතරක් නෙවෙයි මුළු ලෝකෙම ඉන්නේ. වෛරසයක් නිසා ලෝකය නවතින්නත් බෑ. අපි නවතින්නත් බෑ. අපි ඉස්සරහට යා යුතුව පවතිනවා. ඒ නිසා මේ සියලු දේවල් මේ COVID සමග ජීවත් වෙන ජීවන අරගලයක මුළු මහත් ලෝකයේම නියැලෙන යුගයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් එක්තරා විදිහකින් මේ වර්තමානයේ. අපි මේ ගැන බොහෝ දේවල් කතා කළා. බොහෝ දේවල් පිළිබඳව දැනුම ඔබට තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා තවදුරටත් මේ මාතෘකාව ඔස්සේම කතා කරමින් ඉන්නවට වඩා අනාගතය වෙනුවෙන් සූදානම් වීම මේ වෙලාවේදී හොඳයි කියලායි අපි විශ්වාස කරන්නේ. අර සෞඛ්‍ය අවතුම් පැවතුම් අමතක නොකර. දැන් ශ්‍රී ලංකාව කෙරෙහි මේ COVID-19 වසංගතයත් එක්කත් බොහෝ දෙනා අවධානය දිනාගත් රටක් බවට පත් වුණා. ලෝකේ බොහෝ රටවල් දිලින්දු ඒ වගේම පොහොසත් මේ සියලු රටවල් මේ වෛරසයත් එක්ක දැඩිය අරගලයක යෙදෙන කාලෙකදී පවා අපිට පුළුවන්කමක් ලැබුණා මේ රෝගය මර්ධනය කරගන්න. ඒ ඔබේ අපේ සියලු දෙනාගේම දායකත්වය මේ රට වෙනුවෙන් ලබා දීමේ ප්‍රතිඵලයක් විදියට. ඒ නිසා අපි හැමෝම රටක් විදිහට ලෝකයේ ඉස්සරහා කතා කරන තැනකටපත් වුණා. අපි හැම රටක් අපිට බොහෝ සම්පත් තියෙන රටක්. මානව සම්පත් අපේ රටේ අතිවිශිෂ්ටයි. ස්වභාවික සම්පත් ගත්තත් අපේ රටේ අතිවිශිෂ්ට සම්පත් ප්‍රමාණයක් අපිට තියෙනවා. ඒ නිසා මේ සියලු වටිනාකම් ඔස්සේ ලංකාවට අති විශාල ගෞරවයක් කීර්තියක් අර පෙර සඳහන් කළා වගේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියන මේ මුතු ඇටේ සැබෑ වටිනාකම ලෝකයේ ඉස්සරහා තවදුරටත් පවත්වාගෙන යන්න අපිට පුළුවන්කමක් ලැබිලා තියෙනවා. එනිසා අපි කල්පනා කළා මේ මුතු ඇටේ වටිනාකම තව තවත් ආරක්ෂා කරන්න තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් සටන් වදින ඒ වෙනුවෙන් අප කැප වුණු පිරිසක් අපේ රටේ ඉන්නවා. විශාල පිරිසක් ඉන්නවා. එහි එක් පාර්ශවකරුවන් පිරිසක් සමග කතා කරන්න. දැන් දූපතක්නේ අපි අපේ වටේම තියෙනවා මුහුදක්. ඒ නිසා රට වට බැඳි මුහුදක් තියෙනවා. ඒ මුහුද ආරක්ෂා කරන රන් වැටක් අපේ රටේ තියෙනවා. රට වට බැඳි රන් වැට. මේ උද්ෘතය බවට පත් කරගත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මේ රට ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාන්විතය පිළිබඳව කතා කරන්න අපි කල්පනා කළා. ඒ වෙනුවෙන් අපි ආරාධනා කළා ශනිදායබුවන් මේ මැදිරියට ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සූර්ය බණ්ඩාර නිලධාරීතුමාට. ආයුබෝවන්. ආයුබෝවන් චමින්ද. රට වට බැඳි රන් වැට. හරි දූපතක තියෙන අගය ආරක්ෂා කරන්න රාජකාරියට ආපු කෙනෙක් ඔබ. මොකද හිතෙන්නේ නාවික හමුදා නිලධාරියෙක් වීම ගැන? සැබවින්ම චමින්ද ලොකු ආඩම්බරයක් දැනෙනවා. මොකද මේ නිල ඇඳුම කියන දේ මේක අපි තුල කුමන මිනිසෙක් ජීවත් වුණත් මේ නිල ඇඳුමත් එක්ක අපිට ලබා දීලා තියෙන අභිමානය, ඒ ගෞරවය සහ වගකීම සහ රට වෙනුවෙන් මේ සේවය කරන්නට සෑම කෙනෙකුටම ලැබෙන්නේ නැති එක හරි දුර්ලභ අවස්ථාවක්. ඉතින් මම විශ්වාස කරනවා ඒක ලොකු වාග්යක් කියලා මේ ජීවිතේදී මම ලැබපු. ඒ වගේ මම විශ්වාස කරන අනිකුත් සියලුම නායක හමුදාවේ නිලධාරීන් අපේ නාවිකයන් තුලත් ඒ හැඟීමම තියෙනවා කියලා. දැන් ලෝකේ බොහෝ රටවල් වලට මුහුදක් නැහැනේ. වැඩි ප්‍රමාණයක් තියෙනවා මේ ලෝකේ රටවල් මුහුදක් නැහැ. නමුත් අපිට වාසනාවට මුහුදක් තියෙනවා. මම හිතන්නේ ලංකාව වගේ විශාල ගුණයක් කොයිතරම් විශාල ප්‍රමාණයක් අපිට මුහුදයි තියෙනවා. අපේ තියෙන කලාපේ 28 ගුණයකටත් වැඩි. ලංකාව තියෙනවා වර්ග කිලෝමීටර් 65610ක්. ඒ වගේ 28 ගුණයක් අයිති වෙන ගියපු කලාපයක් තුල අපි අපගේ වගකීම අපි ඉෂ්ට කරනවා. එතකොට බලන්නකො අපිට තියෙන මුහුද කොයිතරම්ද. මේ මුහුද ආරක්ෂා කර ගැනීම අපේ වගකීමක්. මුහුදෙන් එන විවිධාකාරයේ බාධක හඳුනා ගැනීමත් මේ වෙලාවේදී තාම වැදගත් වෙන කාරණයක්. ඒ කාරණය තමයි මේ නිලැඳුම දරාගෙන මේ උදවිය විහිං සිද්ධ කරන්නේ. දැන් කෙසේවත් මේ COVID-19 වසංගත තත්ත්වයත් එක්කත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නම දිගින් දිගටම පහුගිය දවස්වල කියවුණා. ඔබට මතකයි නේද? වැලිසර නාවික හමුදා කඳවුරේ ඇතුළු සිදුවීමත් සමග කෙසේවත් මේ වෙනකොට සියල්ල සමනයකට පත් වෙලා නාවික හමුදා කඳවුරේ කටයුතු ආපහු පටන් ගන්න සියලුම විධිවිධාන යොදාගෙන මේ කටයුතු ආරම්භ වෙලා ඒ සියල්ල සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. තමයි හමුදාවක් විදියට අර කිව්වා වගේ රටක් විදියට අපි ලබාගත්ත මේ ජයග්‍රහණයේ ප්‍රතිඵල. කොහොමද මේ ලෙඩේ හැදුනේ, කොහොමද නාවික හමුදාවට ආවේ කියන කතන්දර දැන් අපි හොඳින්ම දන්නවා. මේ වෙලාවේ මොකද තත්ත්වය? මේ වෙලාවේ චමින්ද ඇත්තටම අපි සාර්ථක ප්‍රගතියක් ලබාගෙන තිබෙනවා. අපි ඔබ මුලින්ම කතා කරා වගේ දැන් මේ ආසාදිත පුද්ගල විශාල ප්‍රමාණයක් නායක හමුදාවේ හිටියා. මේ වන විට අපෙන් 821ක ප්‍රමාණයක් සුවය ලබා රෝහලෙන් පිට වෙලා තිබෙනවා. ඒ වගේම තවත් 87ක ප්‍රමාණයක් රෝහල ප්‍රතිකාර ලබනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත් ඉක්මනටම වුණුත් සුවය ලැබලා උන්ගේ වටිනා සේවය නැවතත් මේ රටට ලබා දෙයි කියලා. ඒ වගේම දැන් මේ කාරණාවේදී අපිට
අපේ සහෝදර හමුදාව විශේෂම යුද හමුදාව ගුවන් හමුදාව ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය සහ සෞඛ්‍යංශ ලබා දුන් සහයෝගයත් අපි අමතක කරන්නට හොඳ නැහැ. ඉතින් ඒ සියලුම දෙනාට නායක හමුදාපතිතුමා වෙනුවෙන් අපගේ කෘතහස්ත ස්තුතිය මේවාල පුද කරන්නට ඕන. ඒ සාමූහිකව එකාමෙන් වැඩ කළ අපිට ලබා දීපු සහයෝගය තුළ අපිට මේ ජයග්‍රහණ ලබා ගැනීමට ලොකු පිටුවහලක් වුණා. බැලිසර නාවික හමුදා කඳවුරත් මම හිතන්නේ පහුගිය දවස්වල ආපහු වැඩ පටන් ගත්තා. ඔව් චමින්ද අපි 23 වෙනිදා මේ මූලික පියවර ලැබුවා. විශේෂයෙන්ම වසංගත රෝග නිවාරණ ඒකකය මගින් ලබා දීලා තිබුණා. දැන් වැලිසර නාවික හමුදා කඳවුරේ මේ වෛරස් තත්ත්වය පහව ගිහිලා තිබෙන නිසා සාමාන්‍ය පරිදි කටයුතු කරගෙන යන්නට පුළුවන් කිබෙලා. නමුත් නායක හමුදාපතිතුමා විසින් මේ අවස්ථාවේ අනුමැතිය ලබා දුන්නා අධ්‍යයන කිහිපයක් යටතේ මෙහි කටයුතු ආරම්භ කරන්නට. ඒ අනුව අපි 23 වෙනිදා මූලිකම අවස්ථාව වශයෙන් අත්‍යවශ්‍ය රාජකාරීන් සහ සේවා පමණක් මේකේ ආරම්භ කරා. අපි බලාපොරොත්තු වෙනවා තව කිහිප දිනක් අපි අරගෙන පීවර වශයෙන් මෙහි අනිකුත් දෙපාර්තමේන්තු වල රාජකාරී ආරම්භ කළා සම්පූර්ණ මේ කඳවුර විවෘත කරන්නට. ආරක්ෂක නිලධාරියෙක් සොල්දාදුවෙක් විදිහට රට ආරක්ෂා කරන්න ගිය ගමනක් නිසානේ මේ සියලු දේවල් වලට ඔබ මුහුණ දෙන්න එක්තරා විදිහකින් නාවික හමුදාව විදිහට. ඒ සියල්ල තමයි දැන් මේ වෙනකොට සමතකටපත් වෙලා අර කියනවා වගේ නියමතනක නැවතිලා තියෙන්නේ. හැබැයි වගකීම තවදුරටත් වැඩි වෙලා තියෙනවා එක්තරා විදිහකින්. අපි දන්නවා අපේ රටට මේ සාගරයට සම්බන්ධ වීම නිසා නැත්නම් සාගරයත් එක්ක ගමනාගමන කටයුතු අපේ රටේ සිද්ධ වෙන නිසා දැන් ඉන්දියාවේ මේ වෙනකොට COVID-19 වසංගතය ඉතාම උග්‍රයි. ඉන්දියාව තමයි අපිට ආසන්නයෙන් තියෙන රට. දීවර ප්‍රජාව මෙහෙට එනවා වෙන්න පුළුවන්, විවිධ අක්‍රමිකතා සඳහා එනවා වෙන්න පුළුවන්, නැත්නම් සුහද හුවමාරු සඳහා විවිධ ක්‍රමවලින් මුහුදහරා ගමන් කරන්න පුළුවන්. මේ වැඩේ නවත්තා ගැනීමේ වගකීම තියෙන නාවික හමුදාවට. මොකද්ද මේ වෙනුවෙන් තියෙන ක්‍රියාන්විතය? ඇත්තටම චමින්ද ඔබ කිව්වාගේ මේ සාගරය කියලා කියන්නේ ඇත්තම රටකට සම්පත් ආකාරයක්. ඒ රටේ සංවර්ධනය සහ අනිකුත් ක්‍රියාදාමයන් සඳහා මේ සාගරයෙන් ලැබෙන පිටිවහල තාමත් විශාලයි. ඒ වගේම තමයි සාගරයක් තිබෙනකොට මේ තුලින් රටේ ආරක්ෂාවට එන තර්ජනත් අප්‍රමාණයි. අපි ආරක්ෂාව කියලා ගන්නකොට අපි හැම වෙලාවෙම කතා කරනවා මේ සතුරන්ගෙන් අපිට ඍජුවම එන තර්ජන වලට වඩා අපි මේක පුළුල් ලෙස මේ වෙනකොට විග්‍රහ කරනවා. ආහාරමය සුරක්ෂිතතාවය, ඒ වගේම බලශක්ති සුරක්ෂිතභාවය, ඒ වගේම ආර්ථිකමය සුරක්ෂිතභාවය මේ ආකාරයේ පුළුල් පරාසක අපේ ආරක්ෂාව කියන දේ ගැන අපි කතා කරනවා. එතකොට මේ සෑම ආකාරයකින්ම මේ ආරක්ෂාව සඳහා මේ සාගර කලාපයෙන් සිදුවන තර්ජන මැඩපැවැත්වීම නායක හමුදාවේ මූලික වගකීමක්. එතකොට ඔබ කිව්වා වගේ මේ නීති විරෝධීව රට තුළට සිදු කරන සංක්‍රමණත් මේ තර්ජන වලින් එක් තර්ජනයක් පමණයි. නමුත් අපි මේ ක්‍රියාදාමයත් එක්ක අපි වැඩිපුර අවධානයක් යොමු කරා මේ නීති විරෝධී සංක්‍රමණ නිසා දිශාවට. ඒකට හේතු වුණේ චමින්ද දැන් මේ COVID-19 වසංගත තත්ත්වය රට තුළ ව්‍යාප්ත වීමත් එක්කම රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා රටේ සියලුම නීත්‍යානුකූල වරායවල් සහ ගුවන්තොටුපොළල් වලින් මේ මහ ජනතාව රට තුළට ගැනීම නවත්වනවා කියලා. අපි ඕනෑම අවස්ථාවකදී මේ නීතිමය කඩුල්ලක් අපි අවහිර කරාට පස්සේ වෙන්න පුළුවන් ඊළඟ දේ තමයි නීති විරෝධී ක්‍රියාදාමයන් සඳහා පුද්ගලයන් නොවෙන්නට පුළුවන්. අපි දන්නේ මේ පුද්ගලෝ අපරාධකාරී වෙන්නට පුළුවන්, ත්‍රස්තවාදීන් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ව්‍යාපාරික හේතුන් මත එන පුද්ගලයෝ වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් අපේම රටේ ශ්‍රමිකයන් වෙන්නට පුළුවන්. මේ කුමන ආකාරයේ පිරිසක් වුණත් නීති විරෝධීව මේ රට තුළට එන්නට බෑ. මේකත් මේ තර්ජනයක් වුණාට මේ කාලානුරූපීව මේ වෙනස් වෙන්නට පුළුවන්. ඒ තර්ජනයේ ස්වභාවය ඒ වගේ ප්‍රවණතාවය වෙනස් වෙන්නට පුළුවන්. මේ රටේ තිබෙන දේශපාලනික ආර්ථිකමය වටපිටාවන් එක්ක. එතකොට මේ අපි කාලය තුළ අපි අඳුනගත්තා මේ ක්‍රියාවත් එක්ක මෙවැනි ඇටෙම්ප්ස් වල එහෙම නැත්නම් අපි කියනවා මේ උත්සාහ කිරීම වල යම්කිසි වැඩිවීමක් තිබෙන්නට පුළුවන් කියලා. ඒ නිසාම නායක හමුදාපතිතුමා තීරණය කරා දිවයින වටා මුහුදු තීරය පමණක් නෙමෙයි අපි ජාත්‍යන්තර මුහුදු සීමාව පව අපේ නෞකා යාත්‍රා ස්ථාපිත කරමින් තාමත් උපාය මාර්ගික විදියට මේ රට වටා ආරක්ෂාව පුළුල් කරන්නට. ඒ තුළ අපි බලාපොරොත්තු වුණා මම ඉස්සෙල්ලා සඳහන් කරා වගේ මේ සීලුම ආකාරයේ තර්ජනයන් මැඩ පැවැත්වීමට. එහි ප්‍රතිඵල අපිට තිබෙනවා. ඔබට මතක ඇති මේ COVID-19 වසංගත කාල සීමාව තුලදී පවා නායක හමුදාවේ මැදිහත් වීම තුළ සිදු කරපු නායක මෙහෙයුම් වලින් මේ ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදු කරන විශාලතම මන්ත්‍ර වැටලීම් පාපි සිදු කළා. කෝටි 1250කට අධික හෙරෝයින් සහ කැටමින් තොගයක්, ඒ වගේම අයිස් මත්ද්‍රව්‍ය විශාල තොගයක් අපි අත්අඩංගුවට ගත්තා. කෝටි 300කට අධික ප්‍රමාණයක් මුල් අවස්ථාවේ. පසුව හෙරෝයින් සහ අයිස් කෝටි 600කට ආසන ප්‍රමාණයක් අපි අත්අඩංගුවට ගත්තා. මේ සියලුම දේවල් සිදු වුණේ මේ පුළුල් ආරක්ෂිත වැඩපිළිවෙල තුළ. පුළුල් ආරක්ෂිත වැඩපිළිවෙලක් කියලා කියන්නේ වෙනදාට වඩා ලොකු බරතබීමක් ඒ සඳහා තියෙන නිසානේ. ඒ සුවිශේෂී භාවය මොකක්ද? කොයි වගේ ප්‍රමාණයකටද කොයි වගේ නාවික පිරිසක්ද මේ ඔස්සේ වැඩ කටයුතු කරන්නේ? ඔවුන්ගේ කරන කැපකිරීම වෙනදාට වඩා වැඩි වෙලා ඇති. මේ වසංගත තත්ත්වයේ හමුවේ ඔබතුමන් අනුගමනය කරන ක්‍රියා මාර්ග.
අපි ඇත්තටම චමින්ද මේ හමුදාවක් කියලා ගත්තහම මේ හමුදාවේ තිබෙන සම්පත් අපි මූලික අවශ්‍යන අපි කොටස් තුනකට බෙදනවා. එකක් තමයි අපේ පිරිස් බලය, ඒ වගේම අපේ තාක්ෂණය, ඒ වගේම අපේ තිබෙන මේ දැනුම සහ අනිකුත් අපි කන්සෙප්චුවල් ලෙවල් එහෙම නැත්නම් මේ අපේ චින්තනීය මට්ටමේ තිබෙන සාධක. නමුත් මේ සම්පත් අපි භාවිතා කරනකොට අපි අවස්ථානුකූලව මේ සම්පත් අපි උපරිම වශයෙන් භාවිතා කරනවාද? එහෙම නැත්නම් අවශ්‍ය පමණට භාවිතා කරලා ඊටු ටික අපි අවශ්‍ය මොහොතට ගන්නට ළඟ තබා ගන්නවාද කියන කාරණාව වෙනස් වෙනවා. දැන් මෙවැනි අවස්ථාවකදී අපි අපිට තිබෙන සම්පූර්ණ ජවය භාවිතා කරලා අපි මේ කාරණාව සඳහා අපගේ සේනාව අපේ බලය අපි යොදවලා තිබෙනවා. මම ඉස්සෙල්ලා සඳහන් කළා වගේ මේක සුවිශේෂ අවස්ථාවක්. මොකද රට තුළ මෙවැනි වසංගත තත්ත්වයක් පවතිනකොට ආරක්ෂක වැඩිපුර ඒ සඳහා අවධානය යොමු කරනකොට මේ අවස්ථාව ආවරණයක් කරගෙන තමන්ගේ නීති විරෝධී කටයුතු කරන පුද්ගලයන් උත්සාහ කරන්නට පුළුවන්. මොකද කෙනෙක් දකින්නට පුළුවන් දැන් නායක හමුදාව ගත්තොත් මේ කොවිඩ් එකක් ඇවිල්ලා නායක හමුදාවේ පිරිසකට කොවිඩ්-19 වසංගතය වැළඳිලා ඒ වගේම කොවිඩ් 19 රටින් තුරන් කිරීමේ රාජ්‍ය ආයතනයට නායක හමුදාව සම්බන්ධලා ඉන්නවා. ඒ කියන්නේ මුහුද පැත්ත බලන්නට අමතක වුණාද කියන හැඟීමක් එනකොට එන්නට පුළුවන්. ඒ තුලින් යම් කෙනෙක් උත්සාහ කරොත් මේ රට තුළට නීති විරෝධී ද්‍රව්‍ය ගේන්න, සංක්‍රමණිකයන් ගේන්න, ඒ වගේම මිනිස් ජාවාරය මිදෙන්න, මත්ද්‍රව්‍ය රැගෙන එන්නට ඒ බව හමුදාවක් වශයෙන් අපි හොඳට අධ්‍යයනය කළ තීරුම් අරගෙන ඒ අවශ්‍ය වැඩ පිළිවෙල පියදුවා. මෙහිදී වැදගත් වෙන්නේ අපි කොතරම් නෞකා ප්‍රමාණයක්, කොතරම් පිරිස් බලයක් යොදවුවාද කියන කාරණාව නෙමෙයි. මූලස්ථානයේ ඉඳලා මේ මුහුදේ රාජකාරියේ ඉන්න නෞකාවේ කනිෂ්ඨතම නාවිකයා වෙනකන් විශාල ප්‍රමාණයකට සම්බන්ධලා ඉන්නවා. අපි මෙහිදී සැලකිලිට ගන්න මූලිකම දේ තමයි දෘශ්‍යතාවය. සාගර කලාපයේ අපේ තියෙන දෘශ්‍යතාවය කියලා අපි සඳහන් කරන්නේ මේ සාගර කලාපය තුළ සිදුවන ක්‍රියාකාරකම් කොපමණ ප්‍රමාණයක් නම් අපිට නිරීක්ෂණය වෙනවද කියලා. ඒක ප්‍රායෝගිකව අපිට භෞතිකව බලලා නිරීක්ෂණය වෙන දෙයක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් තාක්ෂණ ක්‍රමවේද ඔස්සේ, තොරතුරු ඔස්සේ අපිට නිරීක්ෂණය වෙන දෙයක් වෙන්නට පුළුවන්. ඒ නිසා අපි සමහරට එකදු නෞකාවක මුහුදේ නොතිබී අපිට මේ දේවල් නිරීක්ෂණය කිරීමේ තාක්ෂණයන් සහ සහයෝගයෙන් අපිට අද ලැබිලා තිබෙනවා. ඉතින් ඒ තමයි මගේ පුළුල් වැඩපිළිවෙලට අපි ගිහිලා තිබෙනවා කියලා. එතකොට මෙහිදී අපේ මුහුදේ තිබෙන නැව් ප්‍රමාණයවත්, එහි ඉන්න නාවිකයන් ප්‍රමාණයවත් ඇත්තට වැදගත් වෙන්නේ නැහැ. වැදගත් වෙන්නේ අපි මොන විදිහටද මේ ප්‍රදේශය දිහා බලන් ඉන්නේ කියලා. හිස් මුහුදක් තිබුණාට නේද? මේ ජීවීමය ස්වභාවයක් නැතුව, කියන්නේ මේ නාවික යාන්ත්‍රණයක් දකින්න නැති වුණත් එන්න යන්න විදියක් නැහැ. වැඩේ හොඳටම තර කරලා තමයි තියෙන්නේ. නායක හමුදාව විසින් මේ සියලු දේ දිහා බලාගෙන ඉන්නවා. දැන් ඒ විතරක් නෙවෙයි, මා දැක්ක පහුගිය දවස්වල ඔය තහනම් දීවර කටයුතු ආදී දේවල් පිළිබඳවත් අවධානයෙන් ඉන්නවා. ඔය කියන මත්ද්‍රව්‍ය ආදී දේවල් වලට අමතරව අපේ දීවරීන් පවා වැරදි විදිහට මුහුදේ ගිහිල්ලා මාළු ටික මරනවා නම් ඒකටත් විසඳුමක් දෙන්න මුතුමල්ලා මැදිහත් වුණා. ඒ සියලු දේවල් ක්‍රියාත්මකයි. සියලු දේවල් ක්‍රියාත්මකයි. මොකද මේ සම්පත් ඉතින් අපිට දවසකින් දෙකකින් පාවිච්චි කරලා හදිස් වෙලා ඉවර කරගන්න අවශ්‍යතාවයක් නෑ. මේ රටේ අනාගත පරම්පරාව එනවා. ඒගොල්ලොන්ට මේ ඉතුරු වෙන්නට ඕන. දැන් විශේෂයෙන්ම අපි කතා කරොත් ඩයිනමයිට් පාවිච්චි කරන අපේ සමහර දේශීය දීවරයන් මේ පාවිච්චි කරන්නේ ඉතාමත් කෙටි කාලයක් තුළ වැඩි මත්ස්‍ය ඵලදායක් ලබා ගන්නට. නමුත් මෙතුලින් සිදුවන පාරිසරික හානිය තුළ අපේ රටේ අනාගතයේ මත්ස්‍ය කර්මාන්තයට, රටේ ආර්ථිකයට, ඒ වගේ මේ සමාජීය ආර්ථික තත්ත්වයන්ට වෙන ප්‍රහාරය බලපෑම ගොඩක් වැඩි. ඉතින් ඒ නිසා එවැනි පටු අදහස් තිබෙන අය ඒ වගේ ශනික මුදල් ඉපීම ක්‍රමවලට ගිහිල්ලා මේ රටේ සම්පත් විනාශ කරනවා නම් සාගර කලාව විශේෂයෙන්ම අපි ඒක දිනු ලබා දෙන්නේ නැහැ. දැන් මේ මුහුදට යන්න ගියත් ඒ සියල්ල විස බීජ අනුහරණය කරලා තමයි මුහුදට යන්නේ නේ. මේ දකින්න දර්ශන වලින් මම කතා කරන්නේ. ඔව්. මේ ඇත්තටම මේ ඔබ දකින්නේ අපි මේ දින කිහිපයකට ප්‍රථම කේරළ ගංජා නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 60කට ආසන ප්‍රමාණයක් මුහුදේ මගින් රට තුළට ගෙනීමට උත්සාහ කිරීමේදී අපි අත්අඩංගුවට ගත්තා. නමුත් ඒ සියලුම දේවල් අපි විශේෂ ක්‍රමවේදයක් තුළ තමයි මේ වෙනකොට අපි රාජකාරී සිදු කරන්නේ. මේ යාත්‍රාව අපි විස බීජහරණය කරනවා. ඒ වගේම මේ මත්ද්‍රව්‍ය තොගයන් පවා අපි ඒවා නඩු නීතිමය ක්‍රියාමාර්ග වලට යොමු කිරීමට ප්‍රථම මේ ගොඩබිමට අපි ගේනකොට අපි සියලුම දේවල් විස බීජහරණය කරලා ඒ සෞඛ්‍ය ආරක්ෂක වටපිටාව තුළ තමයි අපි මේ දේවල් සිදු කරන්නේ. ඒ වගේම මේ සැකකරුවෝ වුණොත් නිරෝධායන සඳහා යොමු කළා. ඉන්න අනතුරු තමයි විමර්ශන සහ නීතිමය ක්‍රියාමාර්ග සඳහා ඒ පොලිසිය විසින් කටයුතු කිරීමට ගෙනයනු ලබන්නේ. වැරදි වැඩක් කරලා මේ ලංකාවට එන එක්තරා පැත්තකින් ඒ වැරදි වැඩේ සඳහා නීතිය ක්‍රියාත්මක කරන්නත් ඕන. අනිත් පැත්තෙන් මේ ලෙඩෙන් ආරක්ෂා වීම සඳහා ක්‍රියාමාර්ග ගන්නත් ඕන. ඒ හැම දෙයක්ම කරනවා. ගන්නත් ඕන සම්බන්ධ. දැන් මේක දකිද්දි විශේෂ කාරණා මතක් වෙනවා. එකක් තමයි දැන් අපි දිගින් දිගටම අපි විතරක් නෙවෙයි විශේෂයෙන්ම රජයේ විශාල පරිශ්‍රමයක් ගන්න මේ මහජනතාව දැනුවත් කරන්නට ඔවුන්ගේ වගකීම මොකක්ද කියලා. දැන් මේ කාරණා තුලදී අපි දකින දෙයක් තමයි
අනම පෙරකිවගේ මේ කොවිඩ්-19 වසංගතය තුළ වැඩි ප්‍රවණතාවයන් තිබුණා මෙවැනි දේවල් වලට මිනිස්සු යොමු වෙන්නේ මේ මත්ද්‍රව්‍ය ජාවාරම් එතකොට නීති විරෝධී මිනිස් සංක්‍රමණ ඒ වගේ දේවල් වලට. මොකද මෙතුලින් රටේ සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයට සිදුවන හානිය මම හිතන්නේ බහුතර පිරිස කල්පනා කළා නැහැ. ඒ නිසා මේ වැඩි අවධානයක් යොමු කරනවා මේ අපි විශේෂම දීවර ප්‍රජාවට. මොකද මේ අපි විශේෂම ගත උතුර ඒ වගේම වයඹස අනිකුත් ප්‍රදේශවලත් දැන් අපි හෙරොයින් ගත්තත් මේ සෑම අවස්ථාවකම වගේ සම්බන්ධ වෙලා තියෙන අපේ දීවර ජනතාව. ඉතින් මේ අවස්ථාවකදී යම්කිසි විදේශීය පුද්ගලයෙක් COVID-19 ආසාදිත කිටියොත් මේ ස්පර්ශ තුලින් වුණත් මේක සංක්‍රමණය වෙලා රට තුළට එන්නට පුළුවන්. නමුත් ඒ වැළැක්වීමේ පළමු පියවර තිබෙන්නේ මේ මුහුදේ ඉන්න මේ දීවරයාට. ඉතින් ඒක කරන කෙනාටත් වගකීමක් තිබෙනවා. එවැනි දෙයක් ගැන දන්න කෙනෙකුටත් වගකීමක් තිබෙනවා. ඒ සඳහා ඒ තොරතුරු ලබා දීලා ආරක්ෂක අංශ වලට ඔවුන් නීතිය රැහැන්ට යොමු කිරීමට උදව් කිරීමට. හරි දීවරයෝ ගැන කිව්ව නිසා අපි දන්නවා දැන් ලංකාවත් එක්ක ලොකු ප්‍රශ්නයක් ඇති වෙච්ච කාරණයක් ඉන්දියාව සල්ලස ඉන්දියාවත් එක්ක මේ දීවර ප්‍රශ්නය. මම දන්නවා පහුගිය කාලේදී ආණ්ඩුව පවා මැදිහත් වීම කළා රාජතාන්ත්‍රික මැදිහත් වීමක් කරලා මේ ප්‍රශ්නේ විසඳා ගන්න. නාවික හමුදාවට ලොකු කාර්යභාරයක් එතනදිත් පැවරුණා. මොකද්ද දැන් තත්ත්වය? මේ වෙන විටත් දැන් රජය මගින් එකට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් විසඳුමක් හොයාගෙන යනවා. නමුත් ඒ අතරතුර නායක හමුදාවට දීවර පනත යටතේ බලතල පැවරලා තිබෙනවා මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට. ඒ කාරණාව නායක හමුදාව විසින් සිදු කරගෙන යනු ලබනවා. එතකොට විශේෂයෙන්ම මේ ඉන්දු ලංකා මුහුදු සීමාව නීති විරෝධී උල්ලංඝනය කළ මේ රට තුළට පැමිණෙන දීවරයන් වැළැක්වීමටත් ඒ වගේම අපගේ දීවරයන් මේ දේශ සීමා පසු කළා යම් වළක්වීමටත් ඒ වගේම මේ නීති විරෝධී මේ රට තුළට පැමිණෙන විදේශීය දීවරයන් අපේ රටේ නීති විරෝධී ක්‍රම විශේෂයෙන්ම මේ බොටම් ට්‍රෝලිං වැනි ක්‍රම භාවිතා කළා මේ දීවර කටයුතු නියැලීම තුළින් සිදු කරන පාරිසරික හානි ඉතාමත් විශාලයි. ඉතින් ඒ සියලු දේ නැවැත්වීමට කටයුතු කළා තිබෙනවා. ඒ නැවැත්වීමේදී ඔවුන් පළවැය හැරීම පමණක් නෙමෙයි අපි අත්අඩංගුවට ගැනීමට පවා අපිට මේකට බලතල ලැබිලා තිබෙනවා. ඉතින් අපි සියලුම නීතිමය බලතල පාවිච්චි කිරීමට පසුබට වෙන්නේ නැහැ. මොකද මේ අපේ රට අපි රැක ගන්නට ඕන විශේෂම අපේ දීවරයා වගේ මොවුන්ගේ දීවර කර්මාන්තයත් අපි රැක ගැනීමට අපි වගකීමෙන් බැඳලා සිටිනවා. ඉතින් ඒ නිසා ඒ වගකීම අපි නිසියාකාරව ඉෂ්ට කරනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ සියලුම දේවල් සමතකට පත් වේ කියලා මේ රජය විසින් ගෙන යන වැඩපිළිවෙල තුල. දැන් මේ සියල්ල අතරේ අනිකුත් දේවල් නැත්නම් මේ රටේ මුහුදාශ්‍රිතව තියෙන ක්‍රියාකාරකම් විතරක් නෙවෙයි වෙන වෙන තැන්වල තියෙන අනිකුත් සමාජ සේවා කටයුතු වෙන්න පුළුවන් නිරෝධායන මධ්‍යස්ථාන ඇති කරලා ඒ සඳහා දායකත්ව ලබා දුන්න රෝහල් වල විවිධ ඉදිකිරීම් කළා. මේ හැම වැඩක්ම කරගෙන යන අතරේ තමයි නාවික හමුදාව අර රට වට බැඳි රන් වැටේ කාර්යභාරයත් කරන්නේ. ඔව් ශමින්ද ඇත්තටම අපි හමුදාවක් කියන්නේ ඒකටයි. මොකද සකල විධි ක්‍රියාන්විතයන් සඳහා යෙදවීමට හැකි විශේෂඥ දක්ෂතා ඇති පිරිස් බලයක් අපිට සිටිනවා. ඉතින් එක්කෙනෙකුට එක වැඩක් නෙමෙයි ඕනම බහුකාර්ය විධි හැකියාවන් තිබෙන පිරිස් බලයක් හමුදාවට විශේෂම නායක හමුදාව අපි ගත්තොත් ඒක අපි අපේ තිබෙන ස්වභාවිකවම අපි තුළ තිබෙන දෙයක්. මොකද ඒකට හේතුව වෙලා අපි නෞකාවක් ගත්තොත් අපිට ඒ නෞකාවේ ඉන්නට පුළුවන් පිරිස සීමිතයි. නමුත් ඒ සීමිත පිරිස තුළ විශාල කාර්යභාරයක් අපිට සිදු කිරීමට තිබෙන නෞකාවක. ඉතින් ඒ නිසා ඒ වගේම මොකද අවියායුධ භාවිතා කළ විදිතියන් විතරක් නෙවෙයි නෞකාවේ ආරක්ෂක කටයුතු ඒ වගේම රිපෙයාර්ස් එතකොට ඉවුම් පිහුම් ඉතින් මේ සෑම දෙයකටම දක්ෂතා කෙනෙක් තුළ තිබෙන්නට ඕනේ. ඉතින් ඒ වගේම අපි මේ ගොඩබිම ඉන්න පිරිස් බල තුලත් එවැනි හැකියාවන් තිබෙනවා. ඉතින් අපි ඕනම අවස්ථාවක ඒකයි මේ මුහුදේ මෙහෙයුම් වලට වගේම හදිසි අනතුරකදී ඒ වගේම ස්වභාවික විපතකදී අපි ඔවුන්ව පාවිච්චි කරනවා ඒ විපතින් ජනතාව මුදා ගන්නට. ඒ වගේම මේවැනි වසංගත රෝගයක් අපිට පැමිණිච්ච අවස්ථාවේදී පවා අපි ඒ තාක්ෂණය සහ ඒ පිරිස් බලය මිතාමත් කෙටි කාලයක් තුළ පරිවර්තනය කරගත්තා මේ සඳහා භාවිතා කිරීමට. ඉතින් ඒක විශේෂයෙන්ම හමුදාවකට තිබිය යුතු දෙයක්. ඒ තුළ අපි විශාල වශයෙන් අපි ජයග්‍රහණයක් ලැබුවා කියලා විශ්වාස කරනවා. මේ හැම දෙයක්ම කරගෙන යන අතරේ මේ කොවිඩ් අස්සේ කියලා අපි කියමුකෝ. නේද? නාවික හමුදාව අපේ රටේ මේ ජනතාවට නැත්නම් ලෝකයේ ජනතාවට අලුත් අත්දැකීමක් එකතු කරන තවත් කාර්යභාරයක් සිදු කරනවා. ඒ තමයි මේ මහා මුහුදයට කෞතුකාගාරයක් ඉදි කරලා අය විවෘත කිරීමක් පහුගිය දවසක සිදු කළා. මොකද්ද මේ වැඩේ? ඔව් ශමින්ද ඇත්තටම මේක දැන් කලාපී වශයෙන් නැත්නම් ජාත්‍යන්තර වශයෙන් කතා කරන මාතෘකාවක් බවට පත් වෙලා තිබෙනවා. මේක අපේ රටට අලුත් දෙයක්. අපි විශ්වාස කරනවා මේක මේ මොහොතේ ඇත්තටම සිදුවිය යුතු දෙයක් සිදු වුණේ කියලා. මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපේ ගරු අග්‍රාමාත්‍යතුමාට මේ අවශ්‍යතාවත් පැමිණලා තිබුණා. මේ භාවිතින් ඉවතලන දුම්රිය පෙට්ටි වැනි දේවල් භාවිතා කරලා මෙවැනි නිර්මාණයක් මොකද ලෝකයේ තාමත් 14 මෙවැනි නිර්මාණ තිබෙන්නේ. අපි දුට පළවෙනි නිර්මාණය මට මතක විදියට මෙක්සිකෝවේ කැන්කුන් සාගරික කෞතුකාගාරය.
නමුත් මේ අදහස ක්‍රියාත්මක කිරීම සඳහා මේ නායක හමුදාපතිතුමා ඇත්තට මැදිහත් වුණා. මොකද මේ ඔවුන් අතර සිදුවෙච්ච සාකච්ඡාවක ප්‍රතිඵලයක්. ඉතින් එතුමා හරි නිර්මාණශීලී කෙනෙක්. ඒ වගේම වැඩක් කරොත් ඒක ඉතාමත් උපරිමයෙන්ම හොඳම විදිහට කරන්න උත්සාහ කරන පුද්ගලෙක්. ඉතින් ඒ ප්‍රතිඵල තමයි අද අපි මේ දකින්නේ. ඉතින් එතුමා මේ සඳහා මූලිකත්වය අරගෙන තමන්ගේ නිර්මාණශීලී හැකියාවත් පාවිච්චි කරලා මොහොතයට මේ කෞතුකාගාර නිර්මාණය කළා. ඇත්තට මේකට විවිධාකාරයෙන් අපිට කියන්න පුළුවන් කෞතුකාගාරය, එහෙම නැත්නම් චිත්‍රාගාරය, ඕනම වචන භාවිත කරන්න පුළුවන්. නමුත් මේක නැවුම් අත්දැකීමක් වෙන බවට නම් අපිට විශ්වාසයි සංචාරකයන්ට. ඩයිවින් ටුවරිසම් කියන එක චමින්ද මේකට ලෝකේ සාමාන්‍යයෙන් කියන්නේ මේ ලොකු මෙහෙයුමක් නේද? මේ බලන්නකො මේ මුහුද ඇතුලේ යම් දේවල් ස්ථානගත කරනවා අයයි කියලා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. ලේසි පහසු වැඩක් නෙවෙයි. මොකද මේක හරිතන හරි විදිහට ස්ථානගත කරන්නට ඕන. ඒ වගේම අපි මෙවැනි දෙයක් කරද්දී විශේෂයෙන්ම මේන් පරිසරයට සිදුවන බලපෑම් ගැන අධ්‍යයනයක් අපි අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඉතින් මේ සීළු දේවල් මැද අපි මේ සිදු කරපු ව්‍යාපෘතිය ප්‍රතිඵලදායක වෙනටත් අවශ්‍යයි. මොකද මේක බලන්නට මිනිසුන්ට යන්නට බැයි නම්, සංචාරකයන් එන්නට බැයි නම්, ඒ සඳහා පහසුකම් උන්ට ලබා ගන්නට බැයි නම් අතරම වැඩක් නැහැ. මෙවැනි දෙයක් කරලා මේ විශාල අධ්‍යයනයක් කළා තමයි එතුමා මේ ව්‍යාපෘතිය ඉදිරිපත් කළේ. කොහෙද මේක තියෙන්නේ? මේක චමින්ද ගාල්ල අපි කොටුව ගත්තොත් ගාල්ල කොටුවට ඉතාමත් නුදුරින් තිබෙන්නේ. අඩි 50ක් වගේ ගැඹුරු මුහුදේ. මෙතන දැන් අඩි 50ක් ගැඹුරු මුහුදට මේ අපි වගේ අය කොහොමද යන්නේ කියලා මම මේ කල්පනා කළේ. මේක අපිට බලන්න බැරි මියුසියම් එකක්ද? මේක ඇත්තටම මම ඉස්සලා සඳහන් කළා වගේ මේ කිමිදුම් කරු. මොකද ඩයිවින් ටුවරිසම් කියන එක දැන් ප්‍රචලිත වේගෙන යන සංචාරක කර්මාන්තයක අංගයක්. මොකද විශේෂම විදේශිකයන් එනවා, සංචාරකයන් එනවා මේ කිමිදලා මුහුදේ ලස්සන බලන්න. දැන් අපේ රටට ගත්තොත් කිරින්ද, ඒ වගේම හික්කඩුව, ත්‍රිකුණාමලයේ පිජන් අයිලන්ඩ්, පරවිදූපත, ඉතින් මේ වගේ පැතිවලට පුද්ගලයෝ එනවා, සංචාරකයෝ මේ රටේ තියෙන කොරල්ස් බලන්න, මාළු බලන්න. නමුත් මෙන්න අලුත් අත්දැකීමක් අපි ලබා දීලා තියෙනවා. ඒ කොරල් මාළු අතර ඔවුන්ට ලස්සන මූර්තිමය නිර්මාණ, ඒ වගේම අපි වෙනදා අනුරාධපුරයේ ගිහිලා දකින සඳකඩ පහන, ඉසුරුමුණියේ පෙම්මුවල, ජාපවුවේ සිංහයා, කොරවක්ගල්, ඒ අතීතයේ තිබිච්ච ගල් කණු, ඉතින් ඒ පරිසරයේ ඔවුන්ට දැක බලා ගන්න පුළුවන්. ඉතින් මේක හරි අමුතුම අත්දැකීමක්. දැන් අපේ රටේ වුණත් ඉන්නවා නම් කිමි දෙන්න පුළුවන් කෙනෙක් කොහොමද මේ මියුසියම් එක බලන්න යන්න අවසර ගැනීම ආදී දේවල් කරන්නේ? මේක ඇත්තරම දැන් කිමිදුම් කරුවන් සඳහා රටේ ඇත්තරම මේ දීවර පනත යටතේ යම් නීති ප්‍රතිපාදන පනවලා තිබෙනවා. ඉතින් මම හිතන්නේ බහුතරයක් දෙනා මම හිතන්නේ සිළුම් දෙනා පහයි මේ ගැන දැනුවත්. ඕනම කෙනෙකුට පුළුවන් ගිහිල්ලා මෙතන කිමිදිලා බලන්නට නායක හමුදාව විසින් එක රුපියලක්වත් අපි ආය කරන්නේ නැහැ. මේක ඇත්තරම අපි රට වෙනුවෙන් කරපු සේවයක්. මේ නිර්මාණය කරා වගේම තමයි මේක අපි පවත්වාගෙන යාමට සඳහා අවශ්‍ය කටයුතු අපි සිද්ධ කරනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ තිබෙන මේ කිමිදුම් කරුවන්ගේ සංගම් තිබෙනවා. නැත්නම් Tamanට කිමිදිනේ මේ හැකියාව තිබෙනවා නම් Tamanට වෙලා මේක බලන්නට පුළුවන්. මේක මම හිතන්නේ මේ සංචාරක කර්මාන්තවල අලුත් දෙයක් චමින්ද එකතු කරා කියලා එතුමාගේ මේ ප්‍රයත්න නායක හමුදාපතිතුමාගේ. මොකද මේ තුලින් විශාල පිරිසක් ප්‍රතිලාභ ලබනවා. වඩේ විකුණන ඒ වෙළෙන්දාගේ ඉඳලා මහා පරිමාණයේ හෝටල් කර්මාන්තකරුවා දක්වා විශාල ප්‍රමාණයක් මේකෙන් යම්කිසි ආදායමක් ලබනවා. ඒ වගේම උන්ට සේවා සපයන ත්‍රිරෝතර යොදවන්න වෙන්නට පුළුවන්. ඒ කිමුදුම් ආයතන, එතකොට කිමුදුම් උපදේශකවරුන්, ඉතින් මේ වගේ විශාල ප්‍රමාණයක් මේකට මේ තුලින් ප්‍රතිලාභ ලබනවා. ඉතින් ඒක රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයාවි. මොකද ගාල්ල කියලා කියන්නේ නිතින්ම සංචාරකයන් සඳහා හොඳ ස්ථානයක්. ඉතින් විශේෂම සංචාරකයන් ගැවසෙන ස්ථානයක්. අපි බලාපොරොත්තු වෙන මේ තුලින් මේක දැක බලා ගන්නට විශාල පිරිසක් ලංකාවට එන්න සූදානම්ින් නැති කියලා. මේ මොකද මේක අමුතුම අත්දැකීමක් නිසා. රටේ මොනතරම් සම්පත් තියෙනවද නේද? මේ සම්පත් ආරක්ෂා කරගන්න වගකීම අපි හැමෝටම තියෙනවා. නමුත් ඒක දිවි හිමියෙන් සුරකින්න පාර්ශවයක් විදිහට අපිට මේ හමුදාව පිළිබඳව හඳුන්වන්න පුළුවන්. යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, මේ සියලු හමුදාවන් අපේ රට වෙනුවෙන් මේ කාර්යභාරය කරනවා. අර අපිට තියෙන දුර්ලභ සම්පත මේ මහ මුහුද ලංකාව වගේ 28 ගුණයක් යයි කියලා කිව්ව මේ මහ මුහුද ආරක්ෂා කරගැනීමේ කාර්යභාරය තමයි ඔබතුමාලා කරන්නේ. සතුටුයි මේ දේවල් දකින්නකොට නේද? විශේෂයෙන්ම හැබැයි ඒ සතුට අපි හැමදාම තියාගන්න ඕනේ. මගේ කැහුවේ දන්නවද? මේ සාකච්ඡාවට පෙර ආතුව හිතවතුනි මේ සූරිය බණ්ඩාර අපේ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක සමග කතා කරනකොට ඔහු කතා කරන්නේ හරි ප්‍රබෝධමත්ව මේ කාර්යභාරය පිළිබඳව ඉතාම තෘප්තිමත්. ඒ තෘප්තිමත් රට වෙනුවෙන් යමක් කරලා තෘප්තියක් ලබන්න පුළුවන් කියලා කියන්නේ ඒක අපි හැමෝටම තියෙනවා නම් මේක ලොකු දෙයක්. ලොකු වටිනාකමක්. ඒක හැමෝටම ලබන්නත් බෑ. ඒ වටිනාකම මගේ ලබාගත් කෙනෙක් නේ. ඔව්. ඒ වගේම මේ මම එතන චමින්ද මේ විශේෂයෙන්ම මේ පණිවිඩත් අපි දුන්නොත් හොඳයි කියලා මේකත් එක්කම මතක් කරන්න කැමතියි. දැන් මීට වසර කිහිපයකට කලින් නායක හමුදාපතිතුමා ওই මීගමුවේ
අපි ඉද කාලයේදී ගත්ත නෞකාවක් අලගත නෞකාවක් සතුරු නෞකාවක් ගිල්ලවලා හරි ලස්සන ඩයිවින් සයිට් එකක දැන් කිමිදුම් කලාපයක් එතන ඇති කරා. අද ගියොත් එතන බලන්න පුළුවන් කොරල් හැදිලා ඒ මුහුදු පාසි හැදිලා මාළු ඒ ප්‍රදේශයේ ඇත්තටම මේ දැන් හොඳ අභිජනන මධ්‍යස්ථාන කළ මාළුන්ට ඒක රටේ දීවරංග පැත්තෙන් ගත්තාමත් ලොකු වාසියක් ඒගොල්ලන්ට. නමුත් අපි බලාපොරොත්තු වෙන මේ ස්ථානයත් ඒ වෙනම සුන්දර තැනක් වේ. මොකද මේක සැබෑ සුන්දරත්වයේ පේන තව මාස කිහිපයක් ගත වෙනවා. ඒ කොරල් මුහුදු පාසිත් එක්ක මේ දර්ශන දකිද්දී ඉතාමත් අලංකාරයි. ඒ වගේම මේ ස්ථානයත් මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් වේ. කුඩා මාළුන්ට ඔවුන් මත අපෙන විශාල මාළුන් ඉතින් ඉන්න ප්‍රදේශයේ මත්ස්‍ය සංවර්ධනයටත් මේක විශාල පිටිවහලක් වේ. ඉතින් ඒ නිසා මේක පරිස්සම් කර ගන්නට ඕන. මෙතන මාළු ඉන්නවා කියලා මේ මාළු ටික අල්ලන්න මෙතන වල ඩයිනමයිට් දැම්මොත්, දැල් දැම්මොත් මේ සුන්දර ස්ථානයේ තාමත් කෙටි කාලයකින් මේ රටට අහිමි. ඉතින් මේක රැක ගන්න කියලා අපි ඉල්ලලා අසන විශේෂම දීවර ජනතාවකින් මේක ජාතික සම්පතක්. දැන් හැම තැනකදීම කිව්වේ නාවික හමුදාවේ අල්ල ගන්න දේවල්, රට ආරක්ෂා කරන දේවල් අපි බලාගෙන ඉන්නවා පරිස්සමෙන් මේ දේවල්. එහෙමනේ. දැන් මේ අයට උදව් කරන දේවල් එහෙම කරන්නේ නැද්ද නාවික හමුදාවෙන්? දීවරින්ට උදව් කරන දේවල් වෙන්න පුළුවන්. අනිකුත් අයට උදව් කරන දේවල්, මේ රටේ අරගෙන දේවල් ආරක්ෂා කර ගැනීම සහ ඒ අයත් එක්ක මූ වෙලා සාමාන්‍ය ජනතාවත් එක්ක මූ වෙලා කරන කියන කාර්යභාරයක් නැද්ද? විශාල වැඩ පිළිවෙලක් ඇත්තටම කරනවා මේ අපි අර වචනෙම කියනවා සයිලන්ට් ෆෝස් එකක් කියලා. ඉතින් වැඩ කරාට ඉතින් අපි බොහොම නිහඬයි. විශේෂයෙන්ම දැන් අපේ දැන් මම නැවතත් හමුදාපතිතුමා මතක් කරනවා අපේ නායක හමුදාපතිතුමා. මොකද පරිසරයත් එක්ක බොහොම හිතවත් බොහොම ඇල්මෙන් වැඩ කරන කෙනෙක් එතුමා. ඉතින් ඔබ දකින්නට ඉතින් මේ මෑත කාලයේ ඔබට මතක ඇති ගෝල් ෆේස් එහෙම නැත්නම් ගාලු මොදර පිටියේ අපි මේ දන්න කෙනෙක්සේ පළවෙනි වතාවට අපි කැස්බෑ විතර අපිට හමු වුණා. ඉතින් ඒ ඇත්තටම එතුමාගේ ප්‍රතිඵලය මහන්සි ප්‍රතිඵලයක්. හැමදාම අපි එතුමා පුරුදුලා හිටියා උදේට කණ්ඩායමත් එක්ක මේ ශාරීරික ව්‍යායාම වලට ගිහිල්ලා එනකොට මේ ප්‍රදේශය පිරිසිදු කරගෙන එනවා. ඉතින් අවසානයේදී මේ පිරිසිදු විරල තීරයට සබහාදාමේ ආශිර්වාද හිමි වුණා. ඉතින් අපි දුටුවා කැස්බෑවක් කියලා විතර දාලා තිබෙනවා. ඉතින් අපි අවස්ථා කිහිපයකදී පැටවුම් මුහුදට දැම්මා. ඒ වගේම මේ හමුදාවේ විශාල ප්‍රමාණයක් අපි ව්‍යාපෘති කරන මේ වගේ චමින්ද. දැන් අපි ගත්තොත් එහෙම RO plants. ඉතින් ගොඩක් මේ වකුගඩු රෝගය ප්‍රචලිත ප්‍රදේශවල ජනතාවට පානීය ජල සැපයුම ලබා දෙන්නට නායක හමුදාවෙන් 600කට අධික ප්‍රමාණයක් මේ මධ්‍යස්ථාන අපි ස්ථාපිත කරා. ඒ වගේම තමයි අපි ගත්තාම තැලසීමියා රෝගයෙන් පීඩා විඳින රෝගීන් සඳහා නොමිලේ අපි හදලා දෙවෙනා මේ ඔවුන්ගේ ඒ බෙහෙත ලබා දීමට අවශ්‍ය ඒ උපකරණ ඉතාමත් මිල අධිකයි මේ. නමුත් නායක හමුදාවේ අපේ පරීක්ෂණ ආයතනය මේක නිෂ්පාදනය කළ නොමිලේ ලබා දෙනවා. ඒ වගේම තමයි අපි ගත්තොත් මේ කොරල් අපේ රටට අහිමි වෙගෙන ගියපු කාලය පසුගිය කාලේ නැවත කොරල් වගා පටන් ගන්න කොරල් රීප්ලාන්ටිං කියලා අපි අලුතෙන් ව්‍යාපෘතියක් පටන් ගත්තා. ඉතාමත් සාර්ථකයි මේ වෙනකොට. ඒ වගේම කඩොලාන මේවා හරි අලුත් දේවල් රටට. කඩොලාන පරිසර රැක ගන්නට කල්පිටිය, යාපනය ඒ වගේම අපි ත්‍රිකුණාමලේ මේ ප්‍රදේශවල මේවා පටන් ගත්තා. ඉතින් මේ සෑම දෙයක්ම ඇත්තටම මේ නායක හමුදාපතිතුමාගේ සංකල්පය මත නිලහෘති ව්‍යාපෘතිය කියලා අපි ව්‍යාපෘතියක් පටන් ගත්තා. මේ තුල තමයි මේ සිළු දිර ආවරණය වුණේ. ඒ වගේ මේ ප්ලාස්ටික් ප්‍රජක්ෂීකරණය කරලා ඒ වගේ අපි ඇඳුම් නිර්මාණයට පාවිච්චි යොමු වෙලා තිබෙනවා. මේ වගේ විශාල වැඩ පිළිවෙලක් සිද්ධ වෙනවා. ඉතින් මේ හැම අවස්ථාවකදීම ප්‍රදේශ ජනතාවගේ සම්බන්ධ කරගෙන තිබෙනවා. මොකද වුණොත් මේ පරිසරයේ හදගැස්ම අඳුන ගන්නට ඕනේ. කොයිතරම් දේවල් කරනවද නේද? අර සයිලන්ට් ෆෝස්. නිහඬව කරන බොහෝ දේවල් තියෙනවා. ඒ නිහඬ දේවල් අපිට දකින්න පුළුවන් කමක් නැහැ. එක්තරා විදිහකින් අර මහා මුහුද විශාලයි. ඒ මහා මුහුදට ගිහිල්ලා දැක්කොත් එහෙම මේ අය කරන දේවල් අපිට දකින්න පුළුවන් කමක් යම් විදිහකින් තියෙවි. කොහොමුණත් ඒ නිහඬ භාවය මේ කරන නිසාම මේ රට වෙනුවෙන් අර හෘදය ස්පන්දනයත් එක්කම නැගෙන ඒ වමනාවත් එක්ක කරන දේ වෙනුවෙන් තමයි ওই නිලාඳුමට මේ රටේ හැමෝම ගරු කරන්නේ. අපි නොදන්නවා වුණාට ඔබ ඒ කාර්යභාරය මේ රට වෙනුවෙන් කරන පාර්ශවකරුවන් කිහිපයක් නිසා පිරිසක් නිසා. ඒ නිසා බොහොම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් සුරුසූරිය බණ්ඩාර ඔබට ශනිදායි බණ්ඩාර සරහන පැමිණීම පිළිබඳව. බොහොම ස්තුතියි චමින්ද. ඒ වගේම ජාතික රූපවාහිනියටත් මම ස්තුති කරනවා මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්.